ශිෂ්‍යයෙක් හැටියට මේ සිඟිති දරුවව තබා ගැනීමට දැන් පූජා කරන්න ඕන කියලා. ශාස්ත්‍රුන් වහන්සේ මාව පිළිගත්තා. ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කිව්වා. ආනන්ද, ඉක්මනට මේ දරු සිඟිත්තව පැවිදි කරන්නට. මේ දරු සිඟිත්තා අද්විතීය පුරුෂයෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ මහව මහාන කරලා වෙහෙරට වැඩියා. දවල් කාලේ ගෙවෙන්න ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඉතින් එදා හවස් වරුවේ භාවනාවෙන් නැගී සිටිය ශාස්ත්‍රුන් වහන්සේ පින්වත් භද්‍ර පහාට එන්න කියලා මට වදාලා. ඒක තමයි මගේ උපසම්පදාව. මං උපසම්පදාව ලබනකොට වයස අවුරුදු 7යි. මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මේ සද්ධර්මය ආශ්චර්යයි. මේ ගාථා වදාළේ සාරිපුත්ත රහතන් වහන්සේ. එයා සිල්වත් කෙනෙක් නම්, ඊටා හොඳට සිහිය පවත්වනවා නම්, සිතවිලි දමනය කරලා ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සිත සමාධිමත් නම්, හුදකලා ජීවිතයෙන් සතුට වෙනවා නම්, අන්න එයාට තමයි කියන්නේ භික්ෂුව කියලා. වළඳන දේ තෙත දෙයක් වෙන්න පුළුවනි. වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවනි. ප්‍රමාණී ඉක්මවා ගන්නට හොඳ නෑ. කුසේ ඉඩ තියාගෙන ඉන්නේ. භික්ෂුවක් වාසය කරන්නට ඕන ඒ විදියට. ප්‍රමාණයකට දානි අරගෙන නුවණින් යුක්තව. 4-5 පිඬක් නොවලඳා ඒ වෙනුවට පැන් වළඳන්ට ඕන. නිවනට යොමු කළ සිහිය ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරිය පහසුයි. සිරුරේ තිබෙනවා වසා ගන්නට ඕන තැන්. ඒ වසා ගැනීම පිණිසයි කැප විදියට ලැබෙන සිවුර පාවිච්චි කරන්නේ. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට ඒක හරි පහසුයි. භාවනාවට වාඩි වුණාට පස්සේ දනහිස් දෙක වැස්සට තෙමෙන්නේ නැත්නම් අන්න ඒ විදිහේ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුයි. යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනවා නම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම්, දුක් රහිත වින්දනයේට මුලා වෙන්නේ නැත්නම් මේ ලෝකෙට එයා බැඳෙන්නේ කොහොමද? පාපී ආසාවන් තිබෙන, හීන වීරිය තිබෙන, සද්ධර්මයේ දන්නේ නැති,
සද්ධර්මයට ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමග මා කවදාවත් එක් වෙන්න එපා. ඒ උදවිය සමග එකතු වෙලා මේ ලෝකෙට ඇති යහපත මොකක්ද? එහෙත් යම් කෙනෙක් හොඳට සද්ධර්මයේ දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සිත සමාධිමත් නම්, සිත සංසිඳ වීමෙහි යෙදෙනවා නම්, අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා. මිත්‍යා සංකල්පනාවේම යෙදෙමින් මිත්‍යා සංකල්පනාවටම ඇලිලා කැලෑ සතික් වගේ ඉන්න කෙනාට සංසාර දුක නැති කරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා. නමුත් යම් කෙනෙක් මිත්‍යා සංකල්ප ඉවත් කරගෙන එක එක දේවල් කල්පනා කර කර ඉන්නේ නැතිව සමතයක් විදර්ශනාවක් තුලම වාසය කළොත් අන්න එයාට සසර දුක් නැති කරන ඒ අමා නිවන හමු වෙනවා. ගමක හෝ අරණ්‍යයක හෝ පහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් තැනක රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම් අන්න ඒ භූමිය හරිම ලස්සනයි. කෙලෙස් වලට ඇලුන කාමී ජනයා ආරණ්‍ය සේනාසලම ඉන්න කැමති නෑ. කාමයේ සොයන් නැති වීතරාග මුනිවරු ඒ ආරණ්‍ය සේනාසන වලට හරි කැමතියි. උන්වහන්සේලාට නම් ඒ ආරණ්‍ය සේනාසන හරිම ලස්සනයි. නිධානයක් මතු කරලා පෙන්නනවා වගේ දුටු වරද පෙන්නලා දෙන, වරදට ගර්හා කරන ඥානවන්ත උත්තමයන් වයි ආශ්‍රය කරන්න ඕන. එවැනි ඥානවන්ත උත්තමයන් ආශ්‍රය කරන කෙනෙකුට යහපතක් මිසක් අයහපතක් සිද්ධ වන්නේ නැහැ. යහපත පිණිස අවවාද කරන්නට ඕන. අනුශාසනා කරන්නටත් ඕන. අකුසල් වලින් වළක ගන්නටත් ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ. සදහම් මැස්සැති බුදුරජාණන් වහන්සේ එදා වෙන කෙනෙකුටයි දහම් දෙසමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් සිටි ඒ සද්ධර්මයේ අර්ථ අවබෝධ කරගන්නට ඕන කියලා මාත් හොඳට කන් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන හිටියා. මගේ බණ ඇසීම හිස් දෙයක් උනේ නෑ. ආශ්‍රව රහිතව සියලු කෙලෙසුන්ගෙන් සියලු දුකින් මං නිදහස් වුණා. ඇත්තෙන්ම මං සොයා හිටියේ අතීත ජීවිත සොයන ඥානෙ ලබා ගන්නට නොවේ.
මං සොයසොය හිටියේ දිවස් ලබන හැටි ඉගෙන ගන්නට නොවේ. මං සොයසොය හිටියේ අනුන්ගේ සිත් දැන ගන්න හැටි නොවේ. මං සොයසොය හිටියේ ඉරිදි ප්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුතූපපාත ඥානෙ ලබා ගන්නට මට ඕනකමක් තිබුණේ නෑ. දිව කන උපදවා ගන්නට මට ඕනකමක් තිබුණේ නෑ. හිස මොඩු කරගෙන සංගල සිවුරු පොරවගෙන රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නේ ප්‍රඥාවෙන් උත්තම භාවයට පත්වෙච්ච උපතිස්ස රහතන් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක්. ධ්‍යානයට සමවැදිලා ඉන්නවා. ඒ ධ්‍යානයට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාවය කියලා. සියලු විතර්ක රහිත වූ ධ්‍යානයක්. හොඳට පිහිටලා තියෙන ගල් පර්වතයක් සෙලවෙන්නේ නැහැ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසෙල්වී ඉන්නේ අන්න ඒ පර්වතේ වගේ. කෙලෙස් රහිත පුද්ගලයා නිතරම සොයන්නේ පිරිසිදු ජීවිතය. කෙස්ලෝමයක අග තැවරුණ කුඩා වරදක් පවා එයාට පේන්නේ වලාකුලක් වගේ. මරණය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තව හොඳ ප්‍රඥාවෙන් යුක්තව මම මේ ශරීරය අත්හැරලා දානවා. මරණය ගැන මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැන මට කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මම මේ පිරිනිවන් පාන්ටයි කල් බලබලා ඉන්නේ. ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙම තියෙන්නේ මරණය මිසක් නොමැරී සිටීම නොවේ. අන්න ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්න ඕන. මේ ජීවිතේ නිකරුණේ වෙනසී යන්ට දෙන්න එපා. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න ඉඩ දෙන්න එපා. මේ ජීවිතය ධර්මයේ තුලින් ආරක්ෂා කර ගන්නට ඕන. ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. මේ උතුම් අවස්ථාව මගහැරෙන්න ඉඩ දෙන්න එපා. මේ අවස්ථාව අහිමි කරගත්තු ගොඩාක් පිරිස නිරේ ඉපදිලා දුක් විඳිනවා. උපසාන්ත වෙන්න, වරදින් වැළකී සිටින්න. කතාබස් කළ යුත්තේ නුවණින්ම සලකලා. උඩඟු වෙන්න හොඳ නැහැ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානවා වගේ පාපී දේවල් මේ සිතින් ඉවත් කරන්න ඕන. උපසාන්ත වෙලා වරදින් වැළකීලා නුවණින් විමසා කටයුතු කරන, නුවණින් විමසා කතා බස් කරන උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නේ. සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගේ. උපසාන්ත වෙලා කෙලෙස් පීඩා නැතිව
පහන් සිතින් නොකැළඹී ගිය සිතින් ඉන්ට. යහපත් ගුණ ධර්ම ඇති නොනැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්න පුළුවන්. සමහර ගිහි පැවිදි උදවිය ගැන විශ්වාස කරන්න හොඳ නෑ. එයාලා කාලෙකට යහපත්, කාලෙකට අයහපත්, තව කාලෙකට අයහපත්, තව කාලෙකට යහපත්. ඒ නිසා කාමාසාව, තරහ, නිදිමත, අලස බව, සිතේ විසිරීම, පසුතැවිල්ල ආදිය, සැකය, මේ ඔක්කොම දේවල් භික්ෂුවගේ සිත කෙලසලා දානවා. නමුත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදී, අසත්කාර නින්දා ඉදිරියේදී කම්පා වෙන්නේ නැත්නම් හැමතිස්සෙම ධ්‍යාන වඩන, ඊතා සියුම් දෘෂ්ටි පවා විදර්ශනා වඩන, උපාදාන නැති කිරීමෙහි ඇලුන අන්න ඒ භික්ෂුවටයි කියන්නේ සත්පුරුෂයා කියලා. මහා සාගරය, මහ පොළොව, මහමේරු පර්වතේ, මහ සුළඟ වගේ දේවල් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්නට බෑ. මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මහ පොළොව වගේ, ජලය වගේ, ගින්න වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා මහා බුද්ධියකින් යුක්ත, මහා නුවණකින් යුක්ත නිවීගිය සිතක් ඒ භික්ෂුවට තියෙනවා. ඒ වුණත් ඒ භික්ෂුව බුද්ධියෙන් හීන නැති වුණත් හැමතිස්සෙම ජීවත් වෙන්නේ කිසිවක් දන්නේ නෑ වගේ. මං ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ආශ්‍රය කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භවරහන් මුලින්ම සිඳලා දැම්මා. අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ඔබත් ගමන් කරන්න. මට කියන්න තිබෙන්නේ එච්චරයි. මං සියලු භවයෙන් නිදහස් වුණා. මං දැන් පිරිනිවන් පාන්නටයි හදන්නේ. මේ ගාථාව වදාළේ පරිපුන්නක රහතන් වහන්සේ. අද මං වළඳින්නේ අමා නිවන් රසය. මෙවැනි රසයක් නම් මේ මිනිස් ලෝකයේ කිසිම ආහාරයක නෑ. දිව්‍ය ලෝකයේ ශුද්ධා භෝජනයේවත් එවැනි රසයක් නෑ. අසීමිත අවබෝධයක් තිබෙන ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ අමා ධර්මය වදාළේ.
මේ ගාථා වදාළේ ගංගා තීරිය රහතන් වහන්සේ. මං ඉන්නේ ගංගියුරක. ඒ ගංගියුරේ මගේ කුටිය හදලා තියෙන්නේ තල්කොළ 3කින්. මගේ පාත්‍රයේ මලමිනි වලට පැන් ඉහින භාජනයක් වගේ. මම පොරවන්නේ පාංශකූල චිවුරක්. අවුරුදු 2කටම මං කතා කළේ එකම වචනයයි. මහාන වෙලා 3 වන අවුරුද්දේදී මේ අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කරලා දැම්මා. මේ ගාථා වදාළේ මේල ජින රහතන් වහන්සේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී මට අහන්න ලැබුණේ යම් දවසකද අන්න ඒ දවසේ ඉඳලා ඒ අපරාජිත මුනිදුන් වන සර්වඥයන් වහන්සේ ගැන මගේ සිතේ සැකයක් ඇති වුණ බවක් නම් මන් දන්නේ නැහැ. උන්වහන්සේ තමයි මේ සසර කතරින් ලෝක සත්වයන් ඈතර කරවන මහා ගැල්කරුවාණන් වහන්සේ. ඒ මහා වීර වූ පුරිස ධම්මසාරථීන් වහන්සේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන ඒ අමා මහ නිවන් මඟ ගැන මගේ සිතේ කිසිම සැකයක් නැහැ. මේ ගාථා වදාළේ හේරඤ්ඤකාණි රහතන් වහන්සේ. හරිම ඉක්මනට මේ රෑ දවල් ගිවිලා යනවා. ජීවිතේ අවසන් වෙන්නේ හරිම වේගයෙන්. උපන් සත්වීන්ගේ ආයුෂ ගෙවිලා යන්නේ පුංචි දොළ පාරක ගලන වතුර ටිකක් වගේ. එහෙත් මේ පව් කරන මෝඩ ජනතාව මේක තේරුම් ගන්නේ නැහැ. අන්තිමේදී දුක් විපාක විඳින්න සිද්ධ වන්නේ එයාලටමයි. පාප කර්මයේ විපාකත් පාපී දෙයක්. මේ ගාථා වදාළේ තාලපුට රහතන් වහන්සේ. මම මේ කල්පනා කරන්නේ දියැලි ගලන වනාන්තරයකට ගිහින් හුදකලාවේම තණ්හාවක් නැති සිතින් කල් ගෙවන්නේ කවදාද කියලා. ඇත්තෙන්ම මං කවදාද මේ සියලු භවයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නේ? මං කවදද මගේ මේ අදහස ඉෂ්ට කරගන්නේ? ඉරිච්ච සිවුරක් පොරවගෙන ඉන්න මුනිවරයෙක් වෙලා මාත් කසාවතක් පොරවා ගන්නේ කවදද? මමත්වයක් තණ්හාවක් නැති සිතින් මං කල් ගෙවන්නේ කවදද?
රාග ද්වේෂ මෝහ සිතින් ඉවත් කරලා මහා වනාන්තරයක සැනසille කල් ගෙවන්නේ මං කවදද? මේක අනිත්‍ය ශරීරයක්. නොයෙක් ලෙඩ හැදිලා වේදනා දෙනවා. ජරා මරණ වලින් පීඩිත කැදැල්ලක් වගේ. ඉතින් මම මේ ශරීරය විදර්ශනා කරලා කිසි බයක් නැතිව තනියම මහා වනාන්තරයේ කල් ගෙවන්නේ කවදද? මේ තණ්හාව කියන්නේ බිය උපදවන දෙයක්. දුකම හදලා දෙන දෙයක්. වැල්පටක් වගේ ජීවිතේට ඉතිලා තියෙනවා. ඉතින් මං ප්‍රඥාවෙන් හදපු කඩුවත් අරගෙන ඒ වැල්පොට කෑලි කෑලි වලට කපලා දාන්නේ කවදද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදද? සමත විදර්ශනා නමින් සිංහාසනයක් තියෙනවා. රහතන් වහන්සේලාගේ උග්‍ර තේජස් ඇති ප්‍රඥාවෙන් හදපු ආයුධ තියෙනවා. ඉතින් මං ඒ සිංහාසනේ වාඩි වෙලා ඒ ආයුධ දරාගෙන මේ මාර සේනාවට දරුණු විදිහට පහර දෙන්නේ කවදද? මම මේ අදහස් ඉෂ්ට කරගන්නේ කවදද? මං හරිම ආසයි සත්පුරුෂ ආශ්‍රයට. සද්ධර්මයේ ගරු කරන සත්‍ය අවබෝධ කළ අකම්පිත සිත් ඇති ඉඳුරන් ජයගත්තු ඒ සත්පුරුෂ උත්තමයන් සමග මාත් එකතු වෙලා හැසිරෙන්නේ කවදද? මං හරිම ආසයි නිවන් අවබෝධ කරගන්නට. ඉතින් මං කම්මැලි නැතිව, සාපිපාසා නැතිව, අවුසුලන් පීඩා නැතිව, මැසි මදුරු සර්පයන්ගේ පීඩා නැතිව, කන්දි ගුහාවක නවතින්න යන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? මහා ඉසිවර බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. ඉතින් අවබෝධ කරගන්න දුෂ්කර ඒ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට සිහිය පිහිටුවාගෙන සිත සමාධිමත් කරගෙන ප්‍රඥාව දියුණු කරලා මං අවබෝධ කරගන්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? සමාධියක් ඇති කරගන්නට මාත් හරීම කැමතියි. ඉතින් ඒ සමාහිත සිතින් මේ අප්‍රමාණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඔක්කොම ඇවලුණු ගින්නක් වගේ ප්‍රඥාවෙන් දකින්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? නපුරු වචන අහන්ට ලැබුණොත් ඒ ගැන දුකක් නැතිව මං ඉන්නේ කවදද? මට ප්‍රශංසා කරද්දී ඒ ප්‍රශංසාවෙන් උදම් නොවි මං ඉන්නේ කවදද? කවදද මේ අදහස මං ඉෂ්ට කරගන්නේ? මා තුලත් මගෙන් බාහිරත් මේ පංච උපාදානස්කන්ධ ඔක්කොම
ලී කැබලි වගේ තනකොළ වගේ මන් නුවණින් දකින්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? වැස්ස කාලෙට මහ වනාන්තරයේ රහතන් වහන්සේලා වැඩි මගේ මාත් සිවුරු පොරවගෙන යනකොට ඒ වැස්සෙන් තෙමි තෙමි මං යන්නේ කවදද? මගේ ඒ අදහස් මං ඉෂ්ට කරගන්නේ කවදද? මහ වනාන්තරයේ කඳු අතර ඉන්න මොනරු නාද කරනවා. එතකොට ඒ හඬට ඇහැරිලා යහනින් නැගිටලා නිවන් අරමුණු කරගෙන මම භාවනා කරන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ගංගා යමුනා සරස්වතී වගේ මහා ගංගා තියෙනවා. ඊටා භයානක ප්‍රපාත තියෙනවා. විශාල වැව් තියෙනවා. ඉතින් ඒවා පයින් ස්පර්ශ නොකොට මං 이르දි බලයෙන් ඊතර වෙන්නේ කවදද? මගේ ඒ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ඇත්‍රලින් වෙන්වෙච්ච හස්ති රාජයෙක් වගේ මේ පංචකාමයන් තුල තිබෙන සුන්දර විදියට පෙනෙන මේ සියලුම අරමුණු වලට ඇති ආසාවෙන් වින් වෙලා මම භාවනා කරන්නේ කවදද? මගේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ණයක් අරගෙන දුක් විඳින දිලින් දෙකට නිධානයක් හම්බ වුණා වගේ මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවබෝධ කරගෙන පිරී ඉතිරී ගිය සතුටින් මං වාසය කරන්නේ කවදද? මගේ මේ අදහස මං ඉෂ්ට කරගන්නේ කවදද? ඒ සිත අවුරුදු ගණනාවක් තිස්සේ පුල පුලා බලා ඉඳලා නේද මේ ගිහි ජීවිතය අත්හැරියේ? නුඹ මට පැවිදි වෙන්න කොයිතරම් බල කිරුවද? ඔන්න මම දැන් මහාන වුණා. ඒ සිත දැන් නුඹ භවනා නොකරන්නේ ඇයි? ඒ සිත නුඹ මගෙන් ඉල්ලා සිටියා නේද වනාන්තරයට යන්න කියලා? කඳු අතර කුරුල්ලෝ නාද කරද්දි දියලි ගලා බසිද්දි ගල්තලාවක් මත ඉඳගෙන භාවනා කරන්නට කීව නේද? නුඹ ඒ ගැන ගොඩාක් ආසාවෙන් ඉන්නවා කියලා කීව නේද? ඒ සිත නුඹගේ ඉල්ලීමට මං ගෙවල් දොරවල් අත්හැරියා. නෑ හිත මිතුරන් අත්හැරියා. කෙලිසෙල්ලම් අත්හැරියා. හැම කාම ගුණයක්ම අත්හැරියා. මහාන වුණා. ඔන්න මං වනාන්තරයට ආවා. ඒත් නුඹ දැන් මොකද මේ මාව නිවන් මගේ යොදවලා සතුටු නොකරන්නේ? ඒ සිත ඔය සිත වෙන කෙනෙකුගේ නොවේ. මගේ කියලායි සලකන්න තියෙන්නේ. ඔන්න මන් දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙනවා. දැන් මොකද නුඹ වැළපෙන්නේ?
මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්ත බව මන් තේරුම් ගත්තා. ඒ නිසාමයි මම මේ අමා නිවන සොයාගෙන අබිනිෂ්ක්‍රමණය කළේ. ඒ සිත නුඹ දන්නවද? ඊතා යහපත් දේ පවසන පුරුෂෝත්තමයන් වහන්සේ, මහා වෛද්‍යවරයාණන් වහන්සේ, පුරුෂ ධම්මසාරථී බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන වදාළ දේ. සිත කියන්නේ චපල දෙයක්. වනාන්තරයේ හැසිරෙන වඳුරෙක් වගේ. රාගේ දුරු නොකළ කෙනාට මේ සිත පාලනය කිරීම ඊටාම දුෂ්කරයි. පෘථග්ජන සත්වයා ඉන්නේ අවිද්‍යාව තුල. ඉතින් ඒ සත්වයා මේ විසිතුරු මිහිරි සිත් ඇද ගන්නා කාමයටම ඇලෙනවා. ආයමත් භවයම සෝසයා යන එයාලා කැමති දුකටමයි. ඉතින් මේගොල්ලන්ව යහපතින් වළක්වලා නිරේ දක්වාම ඇදගෙන යන්නේ මේ සිත විසින්. මහ වනාන්තරයේ මොනරු කවුලෝ නාද කරනවා. ව්‍යාග්‍රයෝ වනසතුන් ඉදිරියට මුණ ගැසෙනවා. ජීවිතය ගැන ඇති බලාපොරොත්තු අත්හැර ගන්න සිද්ධ වෙනවා. මේ උතුම් අවස්ථාව අහිමි කර ගන්න එපා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? දැන් භාවනා කරන්න ඕන. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ඕන. බල ධර්මයන් දියුණු කරගන්න ඕන. බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන සමාධිය දියුණු කරන්න ඕන. මේ බුද්ධ ශාසනයේම ත්‍රිවිද්‍යාව ලබා ගන්නට ඕන කියලා ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ ඒ සිත නුඹ නොවේද? අමා නිවන් මගේ පුහුණු වෙන්න ඕන. හැම දුක් නැති කරන, හැම කෙලෙස් සෝදා හරින, අමා නිවන කරා පමුණුවන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නට කියලා ඒ සිත මහාන ජීවිතේට මාව යොමු කළේ නුඹ නොවේද? මේ පංච උපාදානස්කන්ධයන් විදර්ශනා කරන්නට, ඒ දුකක් බව අවබෝධ කරගන්නට, ඒ දුක හදන දේ ප්‍රහාණය කරන්නට, මේ ජීවිතේදීම දුක අවසන් කරන්නට කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? මේ සංස්කාර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ශූන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, පීඩා වශයෙන්, වදයක් වශයෙන්, විදර්ශනා වශයෙන් මනසේ හැසිරෙන කෙලෙස් වළක්වන්නට කියලා ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? හිස මුඩු කරගෙන අවලස්සන වෙන්න කිව්වා. පාත්‍රයක් අතට ගන්නට කිව්වා. සසර දුකෙන් සාපලද්දෙක් වගේ භික්ෂූන් අතරට යන්න කීවා. මහා ඉසිවර ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න කියලාත් කීවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද?
සිත සංවර කරගන්නට කීවා. පිණ්ඩපාතේ වඩිනකොට දායක පවුල් ගැන, කාමයන් ගැන මනසින් ඇලෙන්න එපා කීවා. පොහෝ දවසේ පෑයූ පුන් සඳක් වගේ ඉන්න කීවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? වනාන්තරේ නවතින්න කීවා. පිණ්ඩපාතෙන් ජීවත් වෙන්න කීවා. අමුසොහොනි වාසය කරන්නටත් කීවා. පාංශකූල සිවුරු පොරව ගන්නට කිව්වා. නිදා නොගෙන භාවනා කරන්නට කිව්වා. හැම තිස්සෙම දුතාංග රකින්ට කැමති වෙන්න කියලා කීවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? ඒ සිත ගෙඩි කැමති කෙනෙක් ලවා ගස් හිටව ගන්නවා. අන්තිමේදී ඒ ගස් මුලින්ම කපලා දාන්නටයි කැමති වන්නේ. නුඹත් ඒ වගේ කෙනෙක්. අනිත්‍ය වූ සැලෙන්නා වූ මේ සංසාරයටමයි නුඹ මාව යොදවන්න හදන්නේ. ඒ රූප රහිත සිත නුඹට දුර ගමන් තියෙනවා. තනියම ඇවිදිනවා. ඒ වුණාට මීට පස්සේ නම් මං නුඹේ වචනයට අවනත වෙන්නේ නැහැ. කාමයන් කියන්නේ දුක් ගොඩක්. හරිම කටුකයි. මහ භයානක දෙයක්. මම නම් මුහුණ හරවගෙන ගමන් කරන්නේ ඒ අමා නිවන තියෙන දිශාවටයි. ඒ සිත මම මහාන වුණේ වාසනාව නැතිව නොවේ. පිඬුසිඟායන්ට ලැජ්ජා නැතිකමට නොවේ. චපල සිත නිසාත් නොවේ. ආණ්ඩුවෙන් දඬුවම් ලැබිලත් නොවේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවත් නොවේ. මන් නුඹේ වසඟයට පත් වෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තියෙන්නේ. අල්පේච්ඡකම කියන්නේ රහතන් වහන්සේලා ප්‍රශංසා කළ දෙයක්. ගුණමකුකම නැති කරනකොට දුක සංසිඳෙනවා. ඒ සිත ඉස්සර මාව මේ මහාන ජීවිතයට යොමු කළේ නුඹ නොවේද? නමුත් දැන් මොකද? නුඹ ආයෙමත් පරණ පුරුද්දට වැටෙන්න හදන්නේ. අවිද්‍යාව, තණ්හාව, ප්‍රිය අප්‍රිය දේවල්, සුන්දර රූප, සැප විඳීම, සිත් කලු කාම, මේවා ඔක්කොම මං වමනි කළා. වමනි දාපු දෙයක් ආයෙමත් ගිලින්ට මට ඕන කමක් නැහැ. ඒ සිත මං හැම තැනකදීම කළේ නුඹ කියපු දේ. ඒ නිසා බොහෝ ජාතිවලදී මං නුඹව කේන්ති ගැස්සුවේ නැහැ. මා තුලින්මයි නුඹ ඉපදුනේ. නුඹට කෙලෙහි ගුණයක් නැහැ. ඒ නිසා බොහෝ කලක් මුළුල්ලේ මේ දුක්ඛිත සංසාරෙට මාව කැඳවගෙන ආවේ නුඹයි. ඒ සිත එක් කාලෙක නුඹ නිසා මම බමුණෙක් වුණා. නුඹ නිසාම මං සිටුවරෙක් වුණා. නුඹ නිසාම මං රජ වුණා. නුඹ නිසාම මං වෙලෙන්දෙක් වුණා. නුඹ නිසාම මං දාසෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා. නුඹ නිසාම මං අසුර ලෝකෙට ගියා. නුඹ නිසාම මං නිරයට ගියා. නුඹ නිසාම මං තිරිසන් ලෝකෙට ගියා. නුඹ නිසාම මං പ്രേත ලෝකයටත් ගියා.
ඒ සිත නුඹ මේ ආයමත් දෝහිවන්නේ මට නේද? මොහොතින් මොහොත මායාකාරී චිත්‍ර පෙන්වන්නේ මට නේද? නුඹ මාත් එක්ක ක්‍රීඩා කරන්නට හදන්නේ පිස්සෙක් වගේ නේද? ඒ සිත මේ තරම් දේවල් මට කරන්නේ මා විසින් නුඹට කළ වරද කුමක්ද? ඒ සිත ඉස්සර නුඹ කැමැති තැන්වල හිතු මනාපෙට කැමැති විදිහට ඇවිදගෙන ගියා. ඒත් අද මන් ඒ හිතුවක්කාර සිත යෝනිසෝ මනසිකාරේ නම් වූ හින්දුවෙන් දමනය කරනවා. මද කිපිච්ච ඇතෙක්ව හින්දුවෙන් දමනය කරනවා වගේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකය මට පෙන්වලා දුන්නේ අනිත්‍ය වශයෙන්, අස්තිර වශයෙන්, අසාර වශයෙන්. ඒ සිත මාව ඒ බුද්ධ ශාසනයට ඇතුළු කරපන්. ඊතර වෙන්න කොහෙත්ම බැරි තරම් දුෂ්කර මේ සංසාර සැඩපහරින් මාව ඊතර කරපන්. ඒ සිත දැන් තිබෙන්නේ නුඹේ ඒ පැරණි සිත නොවේ. දැන් නුඹට ඕනෑ විදියට මාව හසුරුවන්නට බෑ. මහා ඉසිවර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මං මහාන වෙලා ඉන්නේ. ඒ නිසා මං වගේ අය විනාශයටපත් වෙන්නේ නෑ. කඳු, සාගර, ගංගා, මහ පොළොව ආදිය මේ සතර දිසාවේ, සතර අනු දිසාවේ උඩ යට හැම තැනකම සකස් වෙලා තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි. තුන් භවයේම කෙලසුන් නිසා දුක් විඳිනවා. ඒ සිත නුඹ සතුටින් ඉන්න හදන්නේ කොහේ ගිහින්ද? ඒ සිත මන් දැන් දැඩි විදියට වීරිය පිහිටුවාගෙන ඉන්නේ. දැන් නුඹ මට කුමක් කරන්නටද? ඒ සිත දැන් ඉතින් නුඹේ වසඟේ මාව පවත්වන්නට බෑ. දෙපැත්තෙම කටවල් තිබෙන අසුචි පුරවපු මල්ලක් කවදාවත් අල්ලන්නටවත් කැමති වෙන්නේ නෑ. අන්න ඒ වගේ දොරටු නවයකින් අසුචි වෑහෙන මේ ශරීරයට නින්දා වේවා. ඒ සිත වල්ලූරන් මුව පැටව් ඇවිද යන කඳු බෑවුම් තියෙන කඳු මුදුන් තිබෙන ස්වභාවයෙන්ම ලස්සන අලුත් වැස්සෙන් තෙත බරිත වෙච්ච ඒ වනාන්තරයේ ගල්ලෙනකටයි දැන් නුඹ ආවේ. දැන් ඉතින් සතුටු වෙයන්. තද නිල් පාට බෙල්ල තිබෙන සුන්දර සිලු තිබෙන ලස්සන පිල් කලඹ තියෙන විසිතුරු පියාපත් තියෙන කුරුල්ලෝ జాතියක් තමයි මොනරු කියන්නේ. ආකාශයේ ගොරවනකොට ඒ මොනරු නාද කරනවා. ඒ සිත වනාන්තරයේ කුටියක භාවනා කරන නුඹ දැන් ඉතින් ඒ ගැන සතුටු වෙන්න. වැස්ස කාලෙට තනකොළ වැවෙනවා අඟල් 4ක් විතර උසට. මහ වනයේ මල් පිපෙන්න ගන්නව වලාකුළු වගේ. එතකොට මං ඒ කඳු අතරේ බිම තමයි නිදාගන්නේ. ඒ නිල් තන බිම අලුත් යහනක් වගේ හරිම මෘදුයි. ඒ සිත ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියා ගන්නවා වගේ මන් ඔබව দমনය කරනවා.
සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඇති. මට කම්මැලිකමක් නැහැ. බලල්ලාමක් හොඳට පදම් කරනවා වගේ මං නුඹව නිවනට සුදුසු කරනවා. ධනවත් පුරුෂයෙක් කීකරු සේවකයෙක් තියාගන්නවා වගේ මං නුඹව දමනය කරනවා. සිව්පසේට මොනවා හරි දෙයක් ලැබුණොත් මට ඇති. මද කිපුණ ඇතෙක්ව දමනය කරන දක්ෂ ඇත් ගොවියෙක් වගේ මං වීරිය අරගෙන නුඹව දමනය කරනවා. ඒ සිත නුඹ හොඳට දමනය වුණා. ඍජු ගති තිබෙන උතුම් හස්ති රාජයෙක් දමනය වුණා වගේ. අසුන් දමනය කරනවා වගේ මටත් මේ සුන්දර නිවන් මගේ ගමන් කරන්නට පුළුවන් වුණා. හැමදාම මේ නිවන් මඟ පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි. ඒ සිත ඇත් රජෙක්ව යකඩ ධම්මැල් වලින් කණුවක බඳිනවා වගේ මන් නුඹව භාවනා අරමුණේ බැඳලා තියෙන්නේ. ඊතා හොඳින් සිහිය පිහිටුවාගෙන හොඳින් රැකගෙන හොඳින් හසුරවල මේ සිත හදාගත්තු නිසා හැම භවෙන්ම මන් නිදහස් වුණා. ඉඳුරන්ගෙන් අරමුණු ලැබෙනකොට ඒ ඔස්සේමයි මේ සිත නොමග යන්නේ. එතකොට ප්‍රඥාවෙන් ඒ නොමග යන ස්වභාවය වනසල දැම්මා. භාවනාවෙන් සිත සුමකට ගත්තා. මේ සසර දුකේ ඇතිවීම නැතිවීම දැකලා ඒ නිදහස් වුණ බුදු සමිඳුන්ගේ දායාදය ලබාගත් කෙනෙක් වෙන්න. ඒ සිත මං නුඹට වසඟ වෙලා හිටියේ මෙන්න මේ විදියට. අසුබ දේ සුබ විදියට දැක්කේ. අනිත්‍ය දේ නිට්ටය විදියට දැක්කේ. දුක් දේ සැප විදියට දැක්කේ. සිත විසින් මාව නොමග යවුවා. ගමේ ගොඩේ මෝඩ ළමයෙක්ව නොමග යවනවා වගේ. එහෙත් දැන් සියලු භව බන්ධන නැති කළ මහා කාරුණික මහා මුනිදින්ම නේද මේ සිත ඇසුරු කරන්නේ. ඒ සිත මේ සුන්දර වනාන්තරයේ වැහි වලාකුළු වලින් ලස්සන වුණ මේ කඳු වලල්ලේ නිදහසේ ඇවිදගෙන යන මුවෙක් වගේ මා දැන් අවුලක් නැති සිතින් මේ කඳු වලල්ලට වෙලා ඉන්නවා. ඒ සිත නුඹ පෙරදුන බවට මට කිසිම සැකයක් නැහැ. ඒ සිත යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුඹේ කැමැත්තට හසු වෙලා ගියොත් වසඟ වුණොත් ඒ කාම සැපය අනුභව කරන්නට ගියොත් එයාලා ඔක්කොම අවිද්‍යාව ඇතුළටම යනවා. එයාලා ඔක්කොම මායාගේ වසඟයටම යනවා. ආයායමත් උපදින්ට කැමති හැම කෙනෙක්ම ඒ සිත ආයායමත් උපදින්ට කැමති හැම කෙනෙක්ම නුඹගේ ගෝලයෝ. මෙතෙක් වේලා ඔබ ඉදිරියට වැඩම කළේ ගෞතම බුදු සසුනේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා. අතිශයින්ම සුන්දර වූ සිත් ඇති, අතිශයින්ම නිර්මල වූ ජීවිතය ඇති මහා වීරියවන්ත වූ ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියට වැඩි. ඔබ සමග